හොඳයි. අපි යම් පළවෙනි ගානට. හරි. විනාඩි 5ක් වගේ දෙන්න. හදමුකෝ. හදාගෙන යන්න ඔයා. හරිනේ. ඒ වෙලාව ඇතිනේ. හරි. මම යන්නම්. හරිනේ. පාඩ පැහැදිලිනේ. රූපේ පැහැදිලිනේ. හරි. ගන්නකො. දැන් මොකද මේක කියන්නේ? දුෂ්ටාවිතා සංගුණකය මෙච්චරක් වන තරලයක් තියෙනවලු. ආන්න ඒ තරලය ගත්තාම ඒ තරලේ මෙච්චරක් මිලිමීටර් එකක ඝනකමක් දාලා තියෙනවලු. එතකොට මෙන්න මේ තහඩුව මෙන්න මෙච්චර ප්‍රවේගයක් යන්නේ මිලිමීටර් අමතක විදිහට තිබේ 1 ශ්‍රීන 2යි. හරි. හරි. ඔච්චර වේගයකින් යන්න නම් දෙන්න ඕන බලය අහනවා. දෙන්න ඕන බලය. ඒ කියන්නේ මේ තහඩුව ඒ වේගයෙන් යනවයි කියලා කියන්නේ තහඩුව මේ වේගයෙන් යනවයි මේ දත්ත ටික ගහලා රූපයක් ඇඳ ගන්න පුරුදු වෙන්න. ඒක තමයි පළවෙනිම කාරණා. හරිද? එතකොට මේ මිලිමීටර ඝනකමක් එක තියෙන මේ තහඩුව එච්චර වේගකින් යන්න නම් මේකට දෙන්න ඕන බලය අහන්නේ. ඔය එච්චර වේගකින් තහඩුව යනවා කියන්නේ මේ උඩ තියෙන තරලයත් ඒකෙන්ම තමයි යන්නේ. එතකොට යට තියෙන එක අපි බිඳුවයි කියලා උපකල්පනය කරනවා. හරිද? හරි. එතකොට බලයනේ අහන්නේ. ඒ බලය මේක මත ඇති වෙන බලය සමාන වෙනව නේද? මේක මත ඇති වෙන ප්‍රතිරෝධී බලය. මේක දෙන්නාට පස්සේ එතකොට ඒ බලය මේකට සමානයි නේද? ඒකට දෙන බලයම මේකටත් සමාන වෙනවා. එහෙනම් අපිට දාන්න පුළුවන් මෙහෙම. dx. එතකොට f නේ අහන්නේ. n කියන්නේ n නෙමෙයි sorry නීට මට n ම තමයි කියවෙන්නේ. වර්ගඵලය සමානයි 0.1යි. හරි. v කියන්නේ කීයද? v mm 10^3යි. x කියන්නේ කීයද? මිලිමීටරයයි. 10^3යි. හරිද? ඔච්චරයිනේ. හරි. කීයද මේකට මේ ඔක්කොම කැපෙනවා. එතකොට f සමානයි
0.15 නිව්ටන් කියන එක. හරිද? හරි. පැහැදිලිනේ? හරි. ඔච්චරයි කරන්න තියෙන්නේ. මහ ලොකු දෙයක් නැහැ. පැහැදිලි මකුළු දන්න පේනවනේ මේ තියෙන ප්ලේට් එක. මේ මොකද්ද තහඩුව තියලා තියෙනවා. ඒ තහඩුව අපිට ගෙනියන්න ඕනේ. මම පළවෙනි ගානේ හින්දා මෙච්චර පැහැදිලි කරා. ඒ තහඩුව අපිට යවන්න ඕනේ කොච්චර වේගකින්ද? මෙච්චර වේගෙන්. හරිද? ඒකට අහන බලය අවශ්‍ය බලය නෙවෙයි. හරි. මම දැම්මොත් මේ තහඩුවට බලයක් ඒ තහඩුවම කියන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් යන්නේ. එතකොට ඒ තහඩුවේ ප්‍රවේගයම මේ පළවෙනි ස්තරයට ලැබෙනවා. ඒක තමයි පළවෙනි කාරණාව. ඒක අපි ලිව්වා. සටහනේ ලිව්වා. ඊළඟට මේ බලය හරිද? ඒ බලය මේකට සමාන වෙනවා. ඒ ප්‍රවේගයෙන් යන්න එපා. ඒ බලය මේ දුස්වාභි බලයට සමාන වෙනවා. එතකොට මේ එක ස්තරයක් මේක තව ස්තරයක් කියලා ඉතින් ස්තර අර අපි අර්ථ දැක්වීම වලට අනුව මේක එකක් කියලා ගණන් ටික හදාගෙන යනවා. හරිද? හරි. පැහැදිලි නේද? තේරුම් ගන්න උත්සාහ කරන්න. මහ ලොකු දෙයක් නෑ. චූටි දේවල් තියෙන්නේ. චූටි ගණන් ටිකක් තියෙන්නේ. හරි. අපි යන් දෙවෙනි ගානට. හදා. ඔක හදාගෙන යන්න. මට හදන්න. හරිද? චුට්ටක් හිතන්න. මුලින්ම රූපයක් ඇඳ ගන්න. රූපයක් ඇඳලා චුට්ටක් හිතන්න. පොඩ්ඩක් හිතන්න. මහා ලොකු දේවල් නෙමෙයි. පොඩි දේවල් ඈ. හරිද? පොඩි දේවල් ටිකක් තියෙන්නේ. මහා ලොකු දේවල් නෑ. හදාගෙන යන්න. හරි. ඇති. මොකද මේක ඉක්මනට කරන්න ඕන පාඩමන්නේ. හරි. හොඳයි. බලන්නකෝ. ඔයාලට පේනවද? මේක පේනවද? රූපේ පේනවද? හරි. පිස්ටන් එක දැන් ඇතුලේ තියෙනවා. පේනවනේ. පිස්ටන් එක ඇතුලේ තියෙනවා. එන සරලවම කිව්වොත් සිලින්ඩරයක් මේ තියෙන්නේ මොකද්ද මේ දෙපැත්තේ. මේක දිගේ තමයි මේ පිස්ටනේ මේ කොළ පාට මැද්දේ තියෙන්නේ. මේක තමයි මේ උඩ පල්ලෙහා යන්නේ. ඔයාලට ඕන තරම් පිස්ටන් සිලින්ඩර් ඇඳලා තියෙනවා තාපේ පාඩම.
හරිද? ඔයගොල්ලෝ පිස්ටන් එක කියන එක දන්නවා. සිලින්ඩරයක් හිතන්න. සිලින්ඩරයට කළු පාට කෑල්ල මේක, වටේ කෑල්ල මේක. ඒ කළු පාට කෑල්ලයි සිලින්ඩරය කියන්නේ ඉන්ජෙක්ෂන් කට්ටේ. අර විදිහ කෑල්ල තියෙන එක. එතකොට මේ වටේට මේ කළු පාට කෑල්ලයි මේක වටේට දාලා තියෙන තරලයක්. ඒ තරලය තමයි මේක මේ ඔකල්ලා තියෙන්නේ. ඒක උපකල්පනය කරන්න. දැන් මේක මම උඩින් බැලුවොත් මට පේන්නේ මෙන්න පිස්ටන් එක තියෙනවා. ඒ පිස්ටන් එක වටේ ඝනකම T වෙච්ච තරලයක් දාලා තියෙනවා. එතකොට මේකේ ඝනකම D. ඔන්න ඔකයි අවබෝධ කරගන්න තියෙන්නේ. හරිද? හරි. එතකොට මේක යනකොට මේ වටෙන්ම ඝර්ෂණයක් ඇති වෙනවා. එතකොට මම කරන්නේ මේක මෙතනින් කපලා අරගෙන මේක මෙහෙම දිගාරිනවා. එතකොට සරලවම කිව්වොත් ඔයාට මෙහෙම දිගෑරින්න ඕනේ නෑ. මේක ගන්න හදන්න පුළුවන්. මේක මෙතනින් දිගෑරියා. එතකොට මේ තියෙන T ඝනකමක් තියෙන ස්තරයක් අර කලින් ගානම තමයි දැන්. හරිද? මේකට V වේගයෙන් යන්න ඕනලු උඩ පල්ලෙහා මේ පිස්ටනේට උඩ පල්ලෙහා V වේගයෙන් යන්න ඕනලු. එහෙනම් ඒතු ටික හරි. හදමු ඉතින්. මහ ලොකු දෙයක් නැහැ. දාගන්න. එතකොට මේක පිස්ටන් එක යන්නේ අහන්නේ මොකද්ද? අතගෙන ඒක. දුෂ්ටාවිතා බලය. හරි. F නේ යන්නේ. F සමානයි n. මුලින්ම මේ සම්බන්ධය ලියන්න. ලිව්වට පස්සේ ඔයාලට පේනවා මොනවද මදි කියලා. v බෙදීම dx. dx කියන එක දන්නවනේ. ඝනකම. තරල ස්තරයේ ඝනකම. කොච්චරක් ඝනකමද? ඒ කියන්නේ දැන් මෙතනනේ මෙතන තමයි වේගය v වේගය මේ. වේගය ඇති වෙන්නේ උතන. ඊට පස්සේ වේගය මෙතන නම් ඝනකම මේක අර. සරලවම කිව්වොත් එතන මේක v වේගයෙන් යනවා. කන්වර්ට් කරගන්න පුළුවන් මේ විදිහට. විස්තරය ගණකම් මේකේ දුස්සාවිතං ගුණකේ හරි. සෝරි මෙතන වර්ගඵලය. හරි වර්ගඵලය කීයද? ඒ ද්‍රවයත් එක්ක ස්පර්ශ වන ඒ අදාළ පෘෂ්ඨයේ වර්ගඵලය කීයද? වර්ගඵලය වටේ යන්නේ. එතකොට මේ වර්ගඵලය ගත්තොත් එහෙම මෙතන L සහ මෙතන වෘත්තය යන්නේ මේක දෙකට කපලා ගත්තොත් එහෙම සිලින්ඩරයක් තමයි එන්නේ. සිලින්ඩරයක් එන්නේ. මේ උස L මේක 2 5 R නේ. D බෙදීම 2යි. එකට 2 වෙනවා 5 D කියලා එනවා. හරිද? හරි වර්ගඵලයත් හරි. ප්‍රවේග අනුක්‍රමණයත් හරිනේ. එහෙනම් N 5 D වීරින බිඳුවයි බෙදීම T කියලා එනවා උත්තරය. හරිනේ? පෙන්වන්න ඕනේ කාවනේ. හරිනේ? ඕකනේ පෙන්වන්න දී. අපිට ආවනේ. හරිද? හරි. චූටි දේවල් ටිකක් තියෙන්නේ. මේකේ මහ ලොකු නෑ අමාරුවක් නෑ මේ ගණන්. හරි. යන් අපි ඊළඟ ගන්නට. හදන්න. ස්නේහක කියන්නේ මොනවද දන්නවද? ස්නේහක කියන්නේ ග්‍රීස් වගේ. මේ වගේක් ඈ. තනියෙන් හදන්න ඕනේ මේක. විනාඩි 5ක් වගේ දෙන්නේ ගණන් වලට. කෙටි ප්‍රශ්නනේ. හරිද? කෙටි ප්‍රශ්න නිසා අපේ වැඩේ අපි ඉක්මනට කරගෙන යන්න.
කමෙන්ට් වල උත්තර දැම්මත් කමන්නේ. හරිද? හරි නේද? හරිද? ඇති නේද වෙලාව? මං හිතනවා ඇති කියලා. හරිද? හරි. අපි යමුකෝ. හරි. ගන්නකො ගාන. දැන් මේකේ කියන්නේ මොකද්ද? හොයන්න කියලා කියන්නේ මොකද්ද? දුෂ්ටාවිතා සංගුණකයයි හොයන්න කියලා කියන්නේ. හරිද? දැන් දුෂ්ටාවිතා සංගුණකය කොහොමද හොයන්නේ? හරි. මං දන්නේ මෙච්චරයි. දුෂ්ටාවිතා සංගුණකය හොයන්න නම් F සමානයි නීටා A dv බෙදීම dx. දැන් මම දන්න දේවල් මොනවද? දන්න දේවල් ටික මාක් කරගත්තා. මේ වර්ගඵලය කීයද? මෙච්චරයි. මේ ඝනකම කීයද? මිලිමීටර මෙච්චරයි. මේක යන වේගය මෙච්චරයි. ඔච්චරයි. එතකොට A දන්නවා B දන්නවද? ප්‍රවේග අනුක්‍රමණය මං අහන්නේ. අනුක්‍රමණය දන්නවා. ඔව්. මේක ඒ වේගෙන් යනවා නම් උඩ ස්තරයත් උඩම ස්තරයත් මේ වේගෙන්ම තමයි යන්නේ. හරි. යට ස්තරය හරි. අපි ඒක බිඳුවයි කියලා ගන්න ඕනේ. හරි. එහෙනම් ප්‍රවේග අනුක්‍රමණය සීන් එකක් නෑ ඒකත් හරි. අවුල මොකද්ද? මේක. මෙන්න ගණන් හදන මෙතඩ් එක. බලන්න ගණන් හදන මෙතඩ් එක පේනවද? මොකද්ද? මේ දන්න පද ටික දාන්න. දන්නේ නැති පද ටික ඊට පස්සේ අපිට හොයා ගන්න පුළුවන්. මේක තමයි ප්‍රශ්නේ. කොහොමද ඒක හොයන්නේ? කියන්නේ මේ වස්තුව මත යෙදෙන බලයම මේ උඩ ස්තරය මත යෙදෙන්න එපා. නේද? ඒ ස්තරය මතත් යෙදෙන්න එපා කියන්නේ මේක මත යෙදෙන බලය එකයි තියෙන්නේ T. මෙතන T ඝර්ෂණයක් නැහැ. එහෙනම් සැහැල්ලුයි යවිතන්නේයි. එහෙනම් ඔතනත් ආතතිය T වෙනවා. එතකොට ආතතිය වෙන්නේ මොකද්ද? 7යි ග්‍රෑම් නේද තියෙන්නේ. හරිද? 7යි ග්‍රෑම් කියලා කියන්නේ 10 ඍණ 3ක් G කියලා තමයි එන්නේ. G කියන්නේ මොකද්ද? ගුරුත්වද ත්වරණය. mg කියලා දාන්න මම. එතකොට මට ලේසි. හරි. එතකොට බලය හරි දන්නවා. මේකේ සමතුලිතතාවය සැලකුවොත් එහෙම මේකේ සමතුලිතතාවය සැලකුවොත් මේක චලනය වෙනවා. චලනය වෙන හින්දා මම පල්ලෙහාට f සමානයි m a දන්නවා. f කියන්නේ t ඍණ සමාන mg ඍණ m වතාවක් ත්වරණය කීයද බිඳුවයි. චලනය වෙන හින්දා එහෙම දැම්මේ mg සමානයි t සමානයි mg කියලා එනවා. හරි. එතකොට මට දානවා මෙතන mg සමානයි නීටා වර්ගඵලය 0.05යි ඒක දාන්න ඕනේ නෑනේ. එතකොට වේගය 0.09.5 ඍණ බිඳුව බෙදීම 4 ගුණ කිරීම 10 ඍණ 3යි. හරිනේ? ආදේශයක්. මම මේකත් mg කියන එකත් දාන්නද ආදේශ කරලා. එතකොට මෙතනම 7 ගුණ කිරීම 10 ඍණ 3 ගුණ කිරීම 10යිනේ. හරි. එතකොට මම මෙහෙම ගන්නවා. එතකොට 7 ගුණ කිරීම 10 ඍණ 2යි. 10 ඍණ 2යි. එතකොට මට ගන්න පුළුවන් නේද මේ නීට සමානයි 7 ගුණ කිරීම 4 ගුණ කිරීම 10 ඍණ 2යි 10 ඍණ 5යි බෙදීම මෙතන මේ දෙක පල්ලෙහාට එනවා.
0.5 ගුණ කිරීම 0.09.5 සුළු වෙනව නේද බලන්න මෙතන 0.2යි මේ 10 මෙහි 10 පහට 10 පල්ලෙහාට ගන්න පුළුවන් 10 පල්ලෙහාට ගත්තාම නෑ එහෙම බෑ 10 ඍණ 5යි 10 ඍණ 5යි කියලා එනවා හරිද එතකොට මම මෙතනින් 3ක් ගන්නවා 3ක් ගත්තාම 10 ඍණ 5යි 10 ඍණ 5යි එතකොට කැපෙනවා මට උනම උත්තරයක් 7 ගුණ කිරීම 4 ගුණ කිරීම 5 ගුණ කිරීම 95 කියලා. මගේ සුළු කිරීම හරියද මන් දන්නේ නැහැ. හරි. මේක සුළු කරලා උත්තරයක් ගන්න පුළුවන් නේද? මම සුළු කරන්න යන්නේ නැහැ මේ වෙලාවේ ඈ. හරිද? පුළුවන් තරම් අන්තිම වෙනකන් මම කියලා තියෙනවා ඔයගලන්ට කියන්නේ හැම එකකම බෑ. හැම එකකම බෑ. පුළුවන් තරම් අන්තිම වෙනකන් අපි ආදේශයෙන් හදාගෙන යනවා. අන්තිමටම තමයි අපි සුළු කිරීම කරන්නේ. හරිද? එතකොට මෙතෙන් එනකන් අපි හිමීට හදාගෙන ගියා. මං හදන පියවර බලන්න. මම මේක ලියලා මට කරන්න පුළුවන් දේ කරලා මං දන්නේ නැති ඒවා ටික හොය හොය යන්නේ. ඕකයි ගණන් හදන මෙතඩ් එක. ඒ කියන්නේ ගණන් නෙමෙයි. එතකොට තමයි අපිට තේරුම් ගන්න. එතකොට අපි හොයනවා. මේක දන්නවා මේක දන්නවා එහෙනම් මේක දන්නේ නැති. මේක දන්නේ නැති මේකයි වැඩේ තියෙන්නේ. ප්‍රශ්න හැදෙන විදියයි ඕක. මොකක් හරි දන්න ටිකකින් දන්නේ නැති එකක් තෝරලා ඒක තමයි හොයන්න දෙන්නේ. වැඩේ තියෙන්නේ මෙතන අමතර කාරණාවක් තියෙනවා මේක අපි වෙනම හොයාගෙන තමයි දාන්න ඕනේ. හරිද? මේක වෙනම හොයාගෙනයි දාන්න. හරිද? මේක තමයි උත්තරේ. හරි. අපි යන් ඊළඟ ගන්නට. මේ සෙන්ටිමීටර් 50 නෙමෙයි සෙන්ටිමීටර් ඕකේ 5යි 5යි තියෙන කපලා තියෙන බිඳුව 5යි හරිද සුළු කිරීම ඉක්මන් කරගන්න හරිද කරමු හරිද මේක මේ වෙලාවෙම ඔලුවට දාගමු අත කම්මැලිකමට හදන්න නැතුව ඉන්න එපා ගණන් හරිද මොකද ඇත්තටම කිව්වොත් ලේසි පාඩම් මෙව්ව පේනවනේ අවුල් නම් ආයෙ සරයක් තීරි බලලා ආයෙ ගණන් ටික හදන්න
ලොකු දෙයක් නැහැ. ඒසි පාඩම්. හරිද? අපි කරමුද? ගාන කරමුනේ. ඉවරයි නේ ඔයාලා. එතන ඉවරයි කියලා. හරි. ඔයාලට දැන් පේනවා මේක. ලොකු දේවල් නැහැනේ. දැන් හරි. යන වේගයක් දීලා තියෙනවා යන්නේ නියත වේගෙන්ලු. එහෙනම් මක් වෙන්න ඕනේද? මේක මත පල්ලෙහාට ක්‍රියාත්මක වන බලය මේකේ දුස්රාවී බලයට සමාන වෙන්න ඕන. මේකේ දුස්රාවී බලයට සමාන වෙන්න ඕන. දුස්රාවී බල ලකුණු කරොත් එහෙම මේකේ ගන්න මේකෙදි සම්බන්ධය ලියනවා මම. නිව්ටන් කිව්වා මෙහෙම කතාවක්. මීටර් A දන්නවද මේක දන්නවද? ඔව් දන්නවා. මේක හොයාගන්න පුළුවන් හරිනේ. උඩම ස්තරය මෙච්චර වේගකින් යනවා නම් යටම ස්තරය යන්නේ බිඳුව වෙන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ ඔයාලට. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. ඒක හොයන්න පුළුවන්. ඊටු ටික n දන්නවද? n විසෝ නීට දන්නවද? f බලය දන්නේ නෑ. මෙන්න ප්‍රශ්නේ. ඔන්න ප්‍රශ්නේ තියෙන තැනට මං ආවා. මම ප්‍රශ්නයක්ම නෑ මේ ඔක්කොම දන්නවා. මේකෙත් අපි පොඩි උපකල්පනයක් කරනවා ඒකත් දන්නවා. හරි ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නේ තියෙන තැනට මං ආවා. ප්‍රශ්නේ මෙතනයි තියෙන්නේ. f බලය. f බලය කොහොමද එන්නේ? මෙතන ගත්තොත් එහෙම මෙන්න මේක මත ඇතිවන බලය. f බලයට මේක නියත වේගෙන් යන්නේ. ඕකනේ f බලය. එහෙනම් මේක මත මෙහෙට ක්‍රියාත්මක වෙන්න ඕනේ බලයක්. මං ඇඟිල්ලෙන් තල්ලු කළවත් මුකුත් නැත්තම් ඉබේ යනවා නම් අනිවාර්යෙන් ඔයා දන්නවා මේක මත ක්‍රියාත්මක වෙන්න ඕනේ එකම බලයයි තියෙන්නේ. මොකද්ද? mg. ස්කන්ධයක් තියෙනවනේ ස්කන්ධෙනේ හොයන්න කියන්නේ. mg. එහෙනම් amg ගේ මෙන්න මේ පැත්තට තියෙන බලය මොකක්ද? mg sin theta. හරිද? කවුරු හරි මේක 30නේ මේක 30යි. එතකොට theta කියන එක theta සමානයි 30යි. ඒතර මම ගන්නෑ ජ්‍යාමිතියෙන් ගත්තේ සරල ජ්‍යාමිතිය. මේක මෙහෙට විභේදනය කරනවා. ඔයකින් තමයි යන්නේ. හරිද? එහෙනම් මේක මත සමතුලිතතාව සැලකුවොත් වස්තුව මත සමතුලිතතාව සලකා වස්තුව මත සමතුලිතතාව සලකා mg sin 30 සමානයි f. එතකොට f බලය මේකට සමානයි කියලා කියනවා. ma නේ. sorry. ඍණ ma. a කීයද? a බිඳුවයි. එහෙනම් f සමානයි mg බෙදීම 2යි. sin 30ට මම ආදේශ කළාම ගත්තා. ඔන්න g සමානයි 10යි කියලා දාලා ඒකත් ආදේශ කරලාම ගන්න. මම ගන්නවා මෙතනින් කෙලින්ම 5ක් m. මෙතන 5ක් m. හරිද? 5ක් m ස්කන්ධේ බෙදලා එකපාර ගත්තා. මේක කීයද? 2.4යි 2යි. වර්ග බලය 5 වරක් 2 10 ගුණ කිරීම 10 ඍණ 4යි. මීටර කළා දැම්මේ. ප්‍රවේග අනුක්‍රමණය මම මේකත් එක්ක පැටලුණොත් කියලා මම පල්ලෙහා ලියනවා. ප්‍රවේග අනුක්‍රමණය කියන්නේ 1 හරිද? ගුණ කිරීම 10 ඍණ 2යි. ms ඍණ 1
මිලිමීටර ගන්න. මේක මම මීටර කරන්න. ඇවිල්ලා 3 කියලා ගත්තා. හරිද? හරි. එතකොට මම මෙතන ගන්නවා මේ පහෙන් එකක් මේ පැත්තට යවුවාම මේක 10 4ක් වෙනවනේ. දැන් කැපිල්ල මේකට මේක කැපෙනවා. හරිද? එතකොට ඔක කැපෙනවනේ. එතකොට m සමානයි මේක එනවා කීයද? එතකොට මෙතන 10 රිය 2යිනේ. එතකොට එනවා 10 රිය 2 10 රිය 2 මේක 10ක් කැපෙනවා 0.242 බෙදීම මම සුළු කිරීම හරියට දන්නේ නැහැ මගේ 25 මොනවද kg කියලා එන්නේ කිලෝග්‍රෑම් කියලා එනවා මේක ඉතින් සුළු කරන්න ඉතින් ඈ 0.9 වගේ ගාණක් එයි මේ සෝරි ඔව් 0.9 ගාණක් හරි කොහොම ගාණක් එයි මම දන්න විදිහට මට තේරෙන විදිහට හරි කිලෝග්‍රෑම් ඉතින් ග්‍රෑම් වලින් තියන්න ප්‍රශ්නයක් නැහැ ඊළඟ ගානට යන්න යා පස්වෙනි ගාන හදමු කාට හරි ලියා ගන්න ඕනෙත් දන්නේ නැහැ අර ගානනේ මම ටුට්ටක් කරලා තියන්න විනාඩියක් වගේ තියන්න ඔක ඉතින් උත්තරේ කියන්නේ මේක සුළු කරලා තියන්න ඔයගොල්ලෝ මම සුළු කරන්නේ නැහැ වෙලාව යන හින්දා හදමු
හදන්න රූප ටික හරි ඇඳ ගන්න. රූප ටිකවත් අඳිනවා නම් ලොකු ජයග්‍රහණයක්. ඒ නිසා මේ පොඩි පාඩන්නේ මෙයා ඔළුවට දාගන්න දැම්ම. මම ආයෙ කියන්නේ එකම දේ ඒකයි. හරි නේද? අපි හදන්න ගම්මු දෙන. හරි. හරි. දැන් පළවෙනි එකේදී කියනවා මේකේ ඝර්ෂණ සංගමකේ හොයන්නලු. හොයන්නලු මේක හොයන්නලු මේක හොයන්නලු. දැන් ඔය කාරණා ටික තමයි දැන් තියෙන්නේ. දැන් මම මොකද්ද කරන්න ඕනේ? මම ඇත්තටම දැන් මොකද්ද කරන්න ඕනේ? බලමු. මම දැන් මොකද්ද කරන්න ඕනේ කියලා. මට දැන් තේරෙන්නේ. දැන් මේක මෙහෙම තියෙනවා. මෙච්චරක් අඩු කරගන්න පුළුවන් වුණාලු. එකම වේගෙන් යවන්න ඔච්චරක් අඩුයි. ඒ කාරණා විතරයි මම දන්නේ. ඊට ටික තමයි මොකද කරන්නේ? මේකේ මම මෙතන ඉඳන් හදන්න ගන්නවා. පේනවනේ ඔයාලට. ඒ කියන්නේ මොකද්ද? මේක හොයන්න තියෙන්නේ. හරි දැන් ඔයා දන්නවා නියත වේගෙනුත් නම් යන්නේ. මේ තරලය මත එහෙනම් ඇති වෙන්නේ F බලයක්. එහෙනම් මේක F. එතකොට මම ගත්තොත් එහෙම මේ F බලය මේ වස්තුවේ සමතුලිතතාවය සැලකුවොත් මම මේක දානවා. ඔන්න ආයේ මගේ පිළිවෙලටම යන්න. F මේක හොයන්න තියෙන F බලය හොයා ගන්න පුළුවන්. මේකද දන්නේ. මේක දන්නවා. කොහොම දන්නවනේ. දැන් ඔයාලට මේක nothing වගේ. එතකොට මම වස්තුවේ සමතුලිතතාව සලකා F සමානයි m මේ දානවා. මේ දිශාවට. 0.02.5 ඍණ F මේක බිඳුවයිනේ. සමානයි බිඳුවයි අපිට ගන්න පුළුවන් F සමානයි 0. නිව්ටන් කියලා එනවා. මේක හරියද? හරි. එහෙනම් සමීකරණයට ආදේශ කරන්න. සමීකරණයට මම ආදේශ කරාම මට එනවා මෙහෙම එකක්. යාට එන්නේ හොයන්න ඕනේ. එන්නේ මේ සෝරි නීටනේ. එතකොට ඊට උත්තර කරාම එනවා f බෙදීම a dx. f කියන්නේ කීයද? 0.02 බෙදීම a වර්ගඵලය කීයද? වර්ගඵලය ආවා මෙච්චර. 2යි ප්‍රවේග අනුක්‍රමණය 0.1 ඍණ බිඳුව බෙදීම ඝනකම කීයද? 1 ගුණ කිරීම 10 ඍණ 3යි. 1 ගුණ කිරීම 10 ඍණ 3යි. එතකොට මම එහෙම ගත්තාම මේක මම මෙතෙන්ට ගේනවා. මෙතෙන්ට ගෙනාවම සුළු කරන්න. ඔක්කොම මෙතනින් දශම එකක් නේ. මේ දශම එක මම එකක් කළා අතාරිනවා. එකක් කරන්න මෙහෙට දානවා. මෙහෙට දැම්මම 10 ඍණ 3යි. උඩත් ඍණ 3යි. ඔක්කොම ඍණ 3ට කැපෙනවා. 0.2.5යි. n s m ඍණ 2යි. ඔන්න මම මේකට අගයක් ගත්තා. මේක සඳහා මම දැන් අගයක් ගත්තා. හරිද? ඔච්චරයි මට පළවෙනි එකේ කරන්න තියෙන්නේ. දෙවෙනි ගානටෙම දෙවෙනි එකේ මොකද්ද කරන්න තියෙන්නේ? දෙවෙනි එකේ මට කියනවා මේ තරල ස්තරය දැම්මට පස්සේ මේකේ ඝර්ෂණ සංගුණකේ හොයන්නලු. තරල ස්තරය දැම්මට පස්සේ. හරි. තරල ස්තරය දැම්මට පස්සේ හොයන්න. එතකොට තරල ස්තරය දැම්මට පස්සේ ඝර්ෂණ සංගුණකේ නෙහන්න කියන්නේ අපි අර හදන මේකෙන්ම තමයි හදන්න තියෙන්නේ. මහලුකු දෙයක් නැහැ. μr μ නේ හොයන්න තියෙන්නේ. f කියන එක දන්නවා. f කියන්නේ
මේකම තමයි. R කියන්නේ කොහොමද? ස්කන්ධයක් දීලා තියෙනවා. ස්කන්ධය දීලා තිබ්බහම ඉහළට y සමානයි බිඳුවයිනේ. එහෙනම් නැත්තම් සමතුලිතතාව සලකා. මේ sorry මේ හැම එකකම වස්තුවේ සමතුලිතතාව සලකා කියලා කිව්ව නේද? මේක වැරදි ඈ. සමතුලිතතාව සලකලා නම් f සමාන m දාන්නේ නැහනේ. නැත්තම් sorry මම අර කලින් ගණන් වලත් කිව්වනේ මෙතන දාන්නේ වස්තුවට f සමානයි m මේ පැත්තට. කලින් ගණන් වලත් දැම්මනේ. ඒක පොඩ්ඩක් හදා ගන්න. sorry. හරි. එතකොට වස්තුව සමතුලිතයි උඩ පල්ලෙහා යන්නේ නැහැ නේ. එහෙනම් අපි දානවා R සමානයි 5ක් නිව්ටන්. හරි. එතකොට මම mu ගන්න පුළුවන්. 0.02.5. mu කීයද? 0.02.5යි. පට්ට අඩුයි. අපි නිකමට හොයලා බලමු මේ අවස්ථාවේ කොච්චරක් mu තියෙනවද කියලා. නිකමට හොයලා බලමු මේ අවස්ථාවේ mu කියන්නේ මේක ඝර්ෂණ සංගුණකය. එතකොට F කීයද? එතකොට F බලය 0.25. මේක පහම තමයි. එතකොට පේනවද? තෙල් දැම්මට පස්සේ අපි සාමාන්‍යයෙන් වාහනයකේ එන්ජින් එකක් ඇතුළට තෙල් දාන්නේ. තෙල් දාන්නේ මොකක් හරි එකක ග්‍රීස් දාන්නේ අරවා මේවා දාන්නේ. ඇයි ඒ? තේරෙනවද? මේ ඝර්ෂණය නිසා මේ පේනවද මේ? මෙච්චර මේක අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ අපිට ඝර්ෂණය අඩු කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ අහලා තියෙනවා ඉස්සර නම් තෙල් දානවා අරවා මේවා කරනවා කියලා. හරිද? හරි. හරිනේ. මේ ටික හරි. කොහොම හරිනේ? හරි. දැන් මේකේ අහනවා අන්තිමටම තප්පර එකකදී ඉතිරි කරගත හැකි ශක්තිය. එහෙනම් මෙතනදී වැය වෙන ශක්තියයි මෙතනදී වැය වෙන ශක්තියයි මම හොයනවා. මේක මම A කියලා ගන්නම් මේක B කියලා ගන්නම්. හරිද? හරි. A සඳහා තප්පර එකකදී කියන්නේ සමතාවයනේ. මම දානවා F සමානයි sorry W සමානයි Fs. Fs නේ. තප්පර එක කාලයකදී කියන්නේ තප්පර එක කාලයකදී ශක්තිය කියන්නේ මේකට වැය වෙන ශක්තිය. තප්පර එක කාලේ වැය වෙන ශක්තිය කියන්නේ ශ්‍රමතාවය. එහෙනම් මම බෙදනවා දෙපැත්තම කාලයෙන්. දෙපැත්තම කාලයෙන් බෙදුවාම ඔයාලට දන්නවා මේ එකත් එක්ක P ශ්‍රමතාවය සමානයි F V කියලා එනවා. සම්බන්ධයක් මතක ඇති මම මේ මතක් වෙන්නත් එක්ක ඔප්පු කළේ. මතකයි එකපාර දාන්න නැති FP කියලා සම්බන්ධයක් තියෙනවා. ප්‍රවේගය දන්නවා වේගය දන්නවා. කීයද? A සඳහා P ක්ෂමතාවය PA කීයද? 0.0යි 1.5 ගුණ කිරීම 0.1යි. කීයද? 10/4යි නේ. 25 ගුණ කිරීම 10/4යි මොනවද? වොට්. වොට්. හරිද? මම දානවා B අවස්ථාවට. හරිද? මම දානවා B. PB සමානයි 0.25 ගුණ කිරීම 0.1යි. සමානයි යට පේනවනේ. 0.25 ගුණ කිරීම 10 කීයද? ඍණ 3යි. PB. PB. හරිද? හරි. දැන් බලන්න. මම දැන් කියනවා. සරලවම ගත්තොත් බලන්න ඒ අවස්ථාව. වැඩි මාරු කළා. මේක A මේක B. sorry හරි. මේක බලන්න. හරිද? පළවෙනි අවස්ථාවේ ක්ෂමතාවය හරි. පළවෙනි අවස්ථාව. ඒ කියන්නේ මේක. මම ගත්තොත් එහෙම යන්නේ ක්ෂමතාවය කොච්චරයි 0. sorry 2.5 ගුණ කිරීම 10/3යි. අනිත් එක කීයද? B අවස්ථාවට අදාළ 25 ගුණ කිරීම 10/3යි. what ශක්තියක් දෙන්න ඕනේ. කියන්නේ මේ අවස්ථාවේදී සෑහෙන්න ලොකු ශක්තියක් දෙන්න ඕනේ අපි
එක් කාලයකදී මේක චලනය කරවන්න දෙකේම එකම වේගෙන් යන එකම ප්‍රවේගයෙන් යන්නේ. හරිද? අනිත් අවස්ථාවේදී පොඩ්ඩයි දෙන්න ඕනේ 2.5. මේක 25ක් 2.5. වැඩේ ලේසි. එහෙනම් ඉතිරි කරගත හැකි ක්ෂමතාවය කොච්චරයි? P සමානයි 25 ඍණ 2.5 කිරීම 10 ඍණ 3යි. 25න් දෙකක් ගියාම 23යි 2.5යි පොට් කියලා ගන්න. ඉතිරි කරගත ක්ෂමතාවය කොච්චරයි? ඉතිරි කරගත හැකි ක්ෂමතාවය කොච්චරයි? පැහැදිලිද? අවුලක් නැද්ද? අවුලක් නැද්ද? ගාන ෂේප්ද? බෝඩ් එක පුරාම හදලා තියෙන්නේ. ෂේප්ද? මං හිතනවා ඔයාට අවුලක් නැතුව ඇති කියලා. මෙතෙන්ට එනකම්. ෂේප්ද? මං හිතනවා ෂේප් කියලා ඔයාට. හරිද? නිකන් එකේ තව ගානක් හදමු. තේරුණානේ ඔක්කොමනේ. ගාන මං හිමීට පැහැදිලි කරේ. හිමීට හදමු. හිමීට ඔලුවට දාගන්න. මේක තමයි ඔයාට ගොඩ යන්න තියෙන අන්තිම අවස්ථාව මේ පාඩමේ. හරිද? ආයේ අවස්ථානේ. නිකන් ඉන්න එකේ තව ගානක් හදමු ඉතින්. හදමු බලන්නකො. පහයි දෙන්න විනාඩිය.
හරි ඇතිනේ වෙලාව. ඇතිනේද වෙලාව? හරි කරා. ඇති. හිතන්න පොඩ්ඩක් ප්‍රස්තාරයෙන් ඉන්න වඩා හිතන්නකෝ එන. ඇති. බලන්නකෝ. මේ ගාන මං හදලා තියෙන පළවෙනි කැරේ. ගානේ දත්ත ටික ඔයා ලියාගත්තනේ. ගානේ දත්ත ටික මං හිතන ඔක්කොම ලියාගත්තා හරි. මේ සම්බන්ධයට දාන්නනේ තියෙන්නේ. මං ආයේ කියන්නේ නැහැ දුස්සාවි බලය කොච්චරයිද කියලා. කියන්නේ ඇදගෙන යන්න මෙච්චර යනකොට දුස්සාවි බලය. මෙච්චර නියත වේගෙන් යනකොට දුස්සාවි බලය කොච්චරයිද? කොච්චරයිද? 2යි. දුස්සාවිද? 2 ගුණ කිරීම 10 න 2යි. මෙතන 50 ගුණ කිරීම 10 න 4යි. මෙතන 10 5යි. මෙතන 10 න 3ට 10 න 4ක් කැපුණා. 10 න 4ක් කැපුණා. එතකොට 10 න එකක් ඉතුරු වෙන්නේ මෙතන. ඒ 10 න එකක් ඉතුරු. ඒක මම මේකට කැපුවා. හරිද? එතකොට මෙතන 10ක් තියෙනවනේ. මෙතන 10ක් ඉතුරුයි. එතකොට ඒ 10යි මේක 20 ගුණ කිරීම 10 න 2ක් වෙනවා. අන්තිමටම 0.2යි නිව්ටන්. එතකොට එච්චර වේගෙන් යන්න මම මේකට දෙන්න ඕන බලය නියත වේගෙන් යන්න නම් දෙන්න ඕන බලය කීයද? එච්චරයි. එහෙනම් මේක මත ඇති වෙන දුෂ්ටාවි බලය කීයද? මේ වස්තුව මත ඇති වෙන බලය නම් 0.2යි. උඩ ස්තරය මත ඇති වෙන්නේ ඔය බලයම තමයි. හරි. ඊළඟට කියනවා නිව්ටන් එකක් නිව්ටන් එකක බලයක් යොදලා නිශ්චලතාවය ඉඳන් ඇදගෙන යනවා නම් මේකේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය අහනවා. නිව්ටන් එකක බලයක් යොදලා මේක ඇදගෙන යනවා නම් මේකේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය මොන වගේ එකක්ද වෙන්නේ? මොකද්ද වෙන්නේ? බලන්න. මන් දානවා. දැන් මේකේ නිව්ටන් එකක බලයක්. නිව්ටන් එකයි මෙතන නිශ්චලතාවයේ තියෙන්නේ. නිශ්චලතාවයේ තියෙනකොට ඇතිවන දුෂ්ටාවී බලය 0.2 නෙමෙයි. 0.2 නෙමෙයි. මම ගන්නවා කීයද? F කියලා ගන්නවා. එතකොට මම මේකට F සමානයි m දානවා මේ පැත්තට. එතකොට නිව්ටන් එකයි එක නියතයි. ඍණ බලය තියෙන අනිත් පැත්තටනේ. එතකොට F සමානයි m මේක ත්වරණය වෙනවා. මොන දැන් ත්වරණය වෙනවා. හරිද? මේක ත්වරණය වෙනකොට දැන් මට කියන්නේ මේකේ මේ බලයට මට සමීකරණයක් තියෙනවා. මම මේ සමීකරණය දාන්න. A D v බෙදීම dx m a. හරිද? දැන් මොකද වෙන්නේ? එක දෙයක් මට තේරෙනවා. මොකද්ද වෙන්නේ?
ඔයාලට තේරෙනවද මේක? මොකද වෙන්නේ? හරි. මේ ඔක්කොම නියතයිනේ මේ ඔක්කොම පද ටික නියතයි. මම කියන්නේ නිකන් කියන්නේ. ප්‍රස්ථාරේ ගන්න විදිය. ප්‍රස්ථාරේ දල හතරක් ගන්නාම ඇතිනේ. එක ඍණ මේක k කියලා ගන්න. k වතාවක් ප්‍රවේග වෙනස. ප්‍රවේග වෙනස කියන්නේ මේ ස්තර අතර ප්‍රවේග වෙනස. dv සමානයි m a බලන්න මොකද වෙන්නේ? ටික වෙලාවක් යනකොට මේක ඇදගෙන යනකොට ආරම්භයේ ත්වරණයට ලක් වෙනවා. ත්වරණයට ලක් වෙනකොට ඔයා දන්නවා මේ ස්තරයේ ප්‍රවේගයමක් වෙනවා. මේ වස්තුවේ ප්‍රවේගය ටික වැඩි වෙනවා. ප්‍රවේගය වැඩි වෙනකොට මෙන්න මේ kdv කියන එහෙම නැත්නම් මෙන්න මේ පදයම වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? එක ඍණ මේ අගේ වැඩි වෙනකොට මේකෙන් අඩු වෙන අගේ අපි හිතමු එක ඍණ 0.5 එක ඍණ 0.6 එක ඍණ 0.7 ඔය ආදී වශයෙන් මේ වෙනවා. මෙතන 0.5යි 0.4යි v කියන එක සීමාව ගත්තොත් අපි පේනවනේ මේ මෙහෙම ගත්තොත් අර සාධකයේ වැඩි වෙනකොට මේ පැත්ත ටික කොහෙටද යන්නේ? බිඳුවට. එතකොට v කියන එක වැඩි වෙනකොට අපිට කියන්න පුළුවන් a කියන එක බිඳුවට යනවා. ත්වරණය කියන එක බිඳුවට යනවා. ත්වරණය කියන එක බිඳුවට යනවා නම් යම්කිසි අවස්ථාවකදී ත්වරණය බිඳුවක් වෙලා නියත ප්‍රවේගයෙන් යනවා. නියත ප්‍රවේගයෙන් යනවා. අන්නේ නියත ප්‍රවේගයට අපි කියනවා මොකද? ආන්ත ප්‍රවේගය කියලා. මොකද්ද? ආන්ත ප්‍රවේගය. අපි කතා කරනවා මේ යන නියත ප්‍රවේගයට කියනවා මොකද්ද? ආන්තර ප්‍රවේගය කියලා. හරිද? හරි. එතකොට ප්‍රවේග කාල ප්‍රස්ථාරය ගත්තොත් කොහොමද එන්නේ? ත්වරණය මක් වෙනවද? ටික අඩු වෙනවා. vt ප්‍රවේගය ගත්තොත් ටික ප්‍රවේගයේ වැඩිවීම අඩු වෙලා නියත වෙනවා. ඒ කියන්නේ මේකට මොකක්ද කියනවා? ආන්ත්‍ර ප්‍රවේගය. හරිද? ආන්ත්‍ර ප්‍රවේගය. AT ප්‍රස්ථාරයන්ද? ත්වරණ කාල ප්‍රස්ථාරය AT. AT ප්‍රස්ථාරයන්ද? ඔය වගේ ප්‍රස්ථාරයක්. නියත වඩු වෙනවා කියලා ගන්නත් පුළුවන්. කුමාරි කවන්නේ. ඔය වගේ ප්‍රස්ථාරයක්. කියන්නේ මේක ගිහිල්ලා අවසානයේදී බිඳුවට. අවසානයේ බිඳුවේ ගෑවෙන්න ඕනේ. ඊයද වෙන්න. ඔයගේ ප්‍රස්ථාරයක් එන්නේ. හරිද? දාගත්තද? හරිනේ. හරිනේ. මේක ගත්තොත් ආනත කළා තියනවලු. ආනත කළා තියෙන අවස්ථාවක් ගැන කියනවා. හරිනේ. ප්‍රස්ථාර දෙක හරි. හරි. ආනත කළා තියෙන අවස්ථාවක් කියනවා. මේකෙත් අහනවා. මොකද වෙන්නේ? මේකෙත් ඉතින් ඔය දෙයම නෙමෙන්නේ. ඉතින් ඔයිට වඩා දෙයක් වෙන්නේ නැහැ නේද? මේකෙත් මොකද්ද? ප්‍රවේග කාල ප්‍රස්ථාර නේද අහන්නේ? ඕකම තමයි. ප්‍රවේග අහනවානේ. ප්‍රවේග අහනවා සෝරි. උපරිම ත්වරණය සහ ප්‍රවේගය අහනවා. කොහොමද අපි හොයන්නේ? එතකොට m g sin theta සමානයි sin theta ඍණ f සමානයි ma. මම මේ සම්බන්ධය දාපු හින්දා මේක දානවා. එතකොට mg sin theta නේ. sin කීයද? එහෙනම් 30. mg කියන්නේ mg කියන්නේ 50යි නේද? 50 බෙදීම 2 කියන්නේ 25. 25 ඍණ අහන්නේ මොකද්ද දන්නේ? අවසාන උපරිම ප්‍රවේගය සහ ආරම්භක ත්වරණය. හරි. ආරම්භක ත්වරණය බලන්න. ආරම්භක ත්වරණය කීයද? 5යි. ආරම්භක ත්වරණය කීයක් වෙනවද? ආරම්භයේදීම v කියන එක බිඳුවයි. ආරම්භයේදීම v කියන එක බිඳුව නම් f කියන එක මක් වෙන්න ඕනේද? බිඳුවක් වෙන්න ඕනේ.
එහෙනම් ත්වරණය කියන එක 25 ඍණ 5ක් a සමානයි a සමානයි 5යි ms ඍණ 2යි කියලා ගන්න පුළුවන්. ආරම්භක ත්වරණය 5යි ms ඍණ 2යි. හරි. මේක අවසාන ප්‍රවේගය. අවසාන උපරිම ප්‍රවේගයේදී මොකද වෙන්නේ? උපරිම ප්‍රවේගය. එතකොට ඒක නියතම යනවා. ප්‍රවේගය ඒ ප්‍රවේගයෙන් දැන් නියතව යනවා. ප්‍රවේගයෙන් නියතව යනවා කියන්නේ ත්වරණයටමත් වෙනවද? බිඳුවට යනවා. එතකොට විසි පහයිනේ ප්‍රවේගය v ඍණ බිඳුව සමානයි 5යි ගුණ කිරීම 10 ඍණ 3ක් මිලිමීටර මෙහෙට යනවා. එතන 25යි. ඒ වර්ගඵලය කීයද? 50 ගුණ කිරීම 10 ඍණ 4යි. දුෂ්ටාවිතා සංගුණකය 2 ගුණ කිරීම 10 ඍණ 2යි. මං හරිනේ? හරි. එතකොට මේක සුළු කරාම එනවා 10 ඍණ 4යි. මෙතන 10 ඍණ යට 6යි. 10 ඍණ 6 උඩට ගියාම 10 ධන 6ක් එනවා. එතකොට v සමානයි මෙතන ගත්තොත් එහෙම මෙතන 2යි 4යි 5 බෙදීම 4 ගුණ කිරීම 10යි 3යි 5 බෙදීම 4 කියන්නේ 54න් බෙදුවාම නිකන් 12 දශම ගණනක් වගේ නේද? 12.5ක් වගේ. 1.25නේ 2යි 5 ගුණ කිරීම 10යි 3යි. එච්චර ලොකුවක් වෙනවා. එච්චර ලොකුවක් වෙනවා. හරි එන වැඩි කොහොම හරි මම දන්නේ හරිනේ. අගයන් දෙක හෙව්වා. ඉතින් ප්‍රස්ථාර දෙක ඉතින් මේ වගේ දෙකක් අර කලින් දෙක වගේම දෙකක් නෙන්නේ. හරි. මොනවා හරි අපහැදිලි තැනක් එහෙම තියෙනවද අද කරපු කොටසේ? මම වැදගත්ම කොටසක් කරේ. වැදගත්ම කොටස හිමීට කරේ. හරිද? කලබලයක් නැහැ. හදිස්සියක් නැහැ. අපිට තව තියෙනවා පොයිසිය සූත්‍රය සහ ස්ටොක් සමීකරණය කියන දෙක. මේ දෙකත් අපි ඉවර කරලා දාමු. මේක එක ප්‍රැක්ටිකල් එකක් තියෙනවා. මේකත් කතා කරාට පස්සේ වැඩේ ඉවරයි. හරිද? හරි. එහෙනම් අපි අදට නවත්තමු. හරි. ප්‍රශ්න තියෙන අය දාන්න. හරිද? මගේ නම්බරේ දන්නවනේ කට්ටිය. හරි. බයි බයි.